ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කුසල් ලක්ෂිත පතිරණ මහතා ඇතුළු පවුලේ සෑම දෙනා විසින් මෙම උතුම් ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වයේ දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් කුසල් ලක්ෂිත පතිරණ මහතාගේ ජන්මදිනය වෙනුවෙන් මෙම උතුම් ධර්මදේශනය සිදු කරනු ලබන අතර මෙම ධර්ම දානයෙන් ජනිත වන්නා වූ සියලු කුසල් බලයෙන් එතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. මෙම උතුම් ධර්මදේශනය ශ්‍රවණය කරන්නට යෙදුන සියලු දෙනාටත් දායකත්වයේ දරූ සෑම සියලු දෙනාටත් සංසාර භවයෙන් මිදී මේ භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පටිච්ච සමුප්පාද ධම්මේසු අඤ්ඤාණං අයං උච්චති භික්ඛවේ මිත්‍යා දිට්ඨි. පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි තේති. අද මෙම ධර්මානුශාසනාව ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළ විකාශනය කරවා ගැනීම සඳහා සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණී ප්‍රිය කරන්නා වූ සදහැබර පින්නතුනේ, පටිච්ච සමුප්පන්න ධර්මයට අනුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව හා ඒ නිර්වාණ අවබෝධය පිණිස කළ යුතු පිළිවෙල පැහැදිලි කර දෙන සේක්වා. මෙන්න මේ ඉල්ලීමට අනුවයි මේ ධර්මානුශාසනාව කරන්න අපි සෝදානම් වෙන්නේ. තථාගත බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වී ධර්ම දේශනා කරමින් යන ගමනේදී මිනිසා ස්වකීය අනුගමනීය ප්‍රතිපදාව තුළ කරදරයට වැටෙන ආකාරය පිළිබඳව නුවණින් දැකලා දාලා එය පැහැදිලි කර දෙමින් කරදරෙන් නිදහස් වෙන ආකාරය උන්වහන්සේගේ සොයා ගැනීමයි. මිනිසා කරදරයට පත්වෙමින් හිටියා, හේතුව හොයාගන්න බැරි වුණා. උන්වහන්සේ කරදරයට පත්වෙන හේතුව හොයලා දෙනවා. ඒක යාට වැටහෙනවා නම් එයාට කරදරෙන් නිදහස් වෙන්නත් පුළුවන්කමක් තිබෙනවා. ඒ ධර්ම න්‍යායන් වලට කියන්නේ ද්විත්ත ධම්ම පරියාය කියලා. පමාද විහාරී පරියාය, අපමාද විහාරී පරියාය, අනුසෝතගාමී පරියාය, පටිසෝතගාමී පරියාය. එහෙම අපිට යොදන්න පුළුවන්. මේ න්‍යාය දෙක පැහැදිලි කළා වූ ධර්ම කරුණු 7ක් 8ක් 10ක් අපිට හොයාගන්න පුළුවන් ත්‍රිපිටකය තුල. කවුරු හරි යම් මාත්‍රකාවකින් ඉල්ලුවොත් ඒක පැහැදිලි කිරීමේ හැකියාව දේශකයන් වහන්සේ සතුව තියෙන්න වෙනවා. සවන් දෙන අයට එක මාත්‍රකාවකින් මේක තේරුම් ගන්න පුළුවන් නම් ඒ අනුගමනීය ප්‍රතිපදාවේදී අනිත් ඔක්කොමත් සිදු වෙනවා මේක. එහෙම දෙයක් මේක. එක දෙයයි කරන්න ඕන. එතකොට අනිකුත් ධර්ම න්‍යාය සේරමත් සිදු වෙනවා. ඒ අනුව තථාගතයන් වහන්සේ ලෝ පහළ වෙන විට මිනිස් වර්ගය අනුගමනය කරමින් හිටපු ප්‍රතිපදාවට තමයි අනුලෝම පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඒ කියන්නේ පටිච්චසමුප්පාද ධම්මේසු අඤ්ඤාණං තුල තමයි සේරමයි හිටියේ. ඒ ಭಾರತೀಯ සමාජය ඔබ විවරණය කරගන්න. අපේ පැහැදිලි කිරීම වලට අනුව නම් ඔබට පෙනෙන මට්ටමින් පාප ධර්මයන් කරමින් පවෙන් සසර හදා ගන්න අය හිටියා. දාන සීලාදී පුණ්‍ය කර්මයන් කරමින්
පිනෙන් සසර හදාගන්න අයත් හිටියා. ලෞකික ධාන සොය ලබමින් ධානයෙන් සසර හදාගන්න අයත් හිටියා. මේ සියල්ලන්ට කියන්නේ කුමක්ද? භවගාමී. ඔවුන් පිළිබඳව සූත්‍ර දේශනා විග්‍රහ කරන ආකාරයට අරූපාවචර ධාන සමාපත්තිය ලබා පරලොව ගියා වූ පුද්ගලයා පවා මාර්ගඵල කියන තත්ත්වයක් ලබන් හිටියේ නැහැ. එහෙනම් මේ පව තුල පින තුල මේ ලෞකික ධානය තුල ක්‍රියාත්මක වුණේ භවගාමී ප්‍රතිපදාවක්. ඔවුන් කාටවත් භව නිරෝධගාමීත්වයේ හමු වී තිබුණේ නැහැ. තථාගතයන් වහන්සේ ලොව පහළ වී ස්වකීය භව නිරෝධගාමීත්වයට පත් වෙලා ඒ තමන් ගිය මඟ තමන් ලබන සෝය සමාජයට ලබා දීම සඳහා තමයි පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියන වචනේ සූත්‍ර දේශනාවල ඉදිරිපත් කරලා තිබෙන්නේ චුලසච්චක වැනි සූත්‍රවල. උන්වහන්සේ නිවිලා සැනසීලා ඉඳගෙන යන වාඩි වෙලා කියන එක නෙමෙයි, සිටමින් නිවි සැනසී සිටමින් අන් අයට නිවීම පිණිස ධර්ම දේශනා කරනු ලබනවා. මෙන්න මෙතන හොඳ දෙයක් මේ සමාජයේ තේරුම් ගන්න ඕන. අපි දන්නවා බොහෝ දෙනා තේරුම් අරන් තියෙනවායි කියන්න. නමුත් ඔය සමාජයට අහන්න ලැබෙන වචන අනුව ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, ශෝකයක්, මරණයක් නැති පරම ශාන්ත වූ නිර්වාණ කියන වචනේ අහනකොට ජීවිතය තුළ ජාතිය, ජරා, ව්‍යාධි, ශෝක, මරණය තියෙන නිසා මරණයෙන් එහා පැත්තට නිවීම නම් වූ තැනකට ගියාම ඒක ජාති ජරා නැති හින්දා කියලා මේක නිවන් ජීවිතෙන් එහා පැත්තේ තියෙන දෙයක් විදිහට කෙනෙක් උපකල්පනය කරන්න පුළුවෙනි. අර කියන වචනාශ්‍රයෙන් තමන් හදා ගන්නවා යම් දෙයක්. නමුත් තථාගතයන් වහන්සේ මේ වචනේ මතක් කරගන්න බලන්න. පරිනිබ්බුතෝසෝ භගවා. ඒ භාග්‍යතුන් වහන්සේ මේ පරිනිර්වාණයට පත් වෙලා ඉඳගෙන ඒ සඳහා ධර්ම දේශනා කරනවා. එහෙනම් අවුරුදු 35 සිට 80 දක්වා තමයි ධර්ම දේශනා කළේ. එහෙනම් මේ 35 දී පත් වුණා වූ ලෝකෝත්තර සැනසීමටයි පරිනිර්වාණය කියලා කියන්නේ. ජීවිතෙන් එහා පැත්තේ තියෙන එකක් හෝ කවුරු හරි ලබා දෙන එකක් වෙන්න බෑ. ජීවිතය තුලම තියෙන්න ඕන දෙයක්. පරිනිර්වාණයට පත් වුණෙන් පස්සේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ නැතුව ඇරුණාම ජාති ජරා මරණ ඉවර කරලා පරිනිර්වාණයට පත් වෙනවා නෙවෙයි. එහෙනම් මේ මිනිසාට ලබාගත හැකි උත්තරීතර සැනසීමක් ජීවිතය තුළ ලබා දෙන එක තමයි බුදුවරු කරලා තිබෙන්නේ. මේක මම තවත් වදනකින් ඔබට පෙන්වන්න කැමතියි. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකීද බුදුන් දකී. අපි ධර්මයේ කියලා සූත්‍ර දේශනාවලට, ජාතක කතාවට, චරිත කතාවට ව්‍යවහාර කරන්න පුරුදු වෙලා තිබෙනවා. නමුත් මේ ධර්මය කියලා තිබෙන්නේ කුමකටද? මානම් දකින්නවා ධර්මය කියලා තියෙන නිර්වාණයට කියලා. එහෙනම් ධර්මයත් බුදුනුත් නිර්වාණයත් තුනක් වුණොත් ඕක වෙන්නේ නැහැ. ධර්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ දකීද බුදුන් දකී, බුදුන් දකීද නිවන් දකී. අන්න එහෙම සසර ඇවිදින ධර්මයේ එකක්, සසර ගමන නවතන ධර්මයේ තවත් එකක්. අන උන්වහන්සේ මේ සසර ගමන නවතන ධර්මයට පත් වෙලා ඒ ධර්මය දෙවිනක් කොටගෙන තමයි අවුරුදු 80 දක්වා වාසය කළේ. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ. ධර්මය දෙවිනක් කොටගෙන වාසය කරන්න, ධර්මයේ සරණ යන්න, වෙන සරණ යන්න එපා. ධර්මයේ සරණ යමි ධම්මං සරණං ගච්ඡාමි යන්නේ අර්ථ
නිර්වාණය සරණ කරගෙන මම ජීවත් වෙමි කියන තැන දක්වා ඔබේ ඉන්න තැන සිට ඔබේ දැක්ම ගැඹුරු කරන්න ඕන. ඔයලාදරු කාලේ ධම්මන්තරණං ගච්ඡාමි කිව්වේ පාලි දැනගනත් නෙමෙයි ඒකේ තේරුම දැනගත් නෙමෙයිනේ. මේ සසර දුක කියලා එකක් තියෙනවා. එයින් මිදුන තැනට තමයි ධර්මය කියන්නේ. බුදුන් වහන්සේ සොකී ජීවිත කාලය තුළ ආවා වූ අටරෝධාමට අදාළ කාරණාවලින් නොසරුණා කියන එකේ තේරුම ධර්මයේ දියුණුවක් කොටගෙන වාසය කළා. ඒ ධර්මයේ දියුණුවක් කොටගෙන වාසය කරනකොට බාහිර ධර්මතාවයන්ට රිදවන්න බෑ. ඒවා දැනෙන්නේ නැහැ. ඒකට උත්තරීතර සැනසීම කියලා කියනවා. ඉතින් මේ ධර්මතාවය හොයා ගැනීම සඳහා අනුග්‍රහක බෞතුන් විසින් අපට යෝජනා කරලා තිබෙන්නේ පටිච්ච සමුප්පාදයට අනුව ක්‍රියාත්මක වෙන ආකාරය සහ ඒ නිර්වාණය සඳහා භාවිතා කරන්න ඕන ආකාරය පිළිබඳව දේශනා කරන සේක්වායි කියලා ඉල්ලලා තිබෙනවා. මෙතනදී පාසල දහම් පාසල පිරිවෙන ධර්මදේශනා තුල ඔබ පටිච්ච සමුප්පාද කියන වචනේ අහලා ඒකට අදාළ වදන් පෙළක් 12ක් පාඩම් කරගෙනත් තිබෙනවා. විභාග කීපයකට ලිව්වා නම් මේ පිළිබඳ මේ වචනවල සිංහල තේරුමත් පිළිවෙලට ලියන්න දාන්නවා. නමුත් ඒ ඔබේ ඇස යොමු වෙලා තිබුණේ පොතේ තියෙන කාරණා සිංහලෙන් පැහැදිලි කිරීම ඇරුණාම මේ වදනේ අරුත හෝ මේ ඔබ ළඟ සිදුවෙන දෙයක් වශයෙන් දකින්න බහුරු වෙලා හිටියේ නෑ මං හිතන්නේ. මම කියන්නේ මේකට කැමරාව යොමු වෙලා තියෙන්නේ බාහිරයට. නමුත් ස්මාර්ට් ෆෝන් වල කැමරාව තමන් පැත්තට හරවා ගන්න පුළුවන්. සෙල්ෆි ගන්නකොට තමන් පැත්තට හරවා ගන්නවා. අනේ වගේ පටිච්ච සමුප්පාද න්‍යාය පොතේ දකින්න නැතුව තමන් තුල දකින්නට අනිත් පැත්තට හරවා ගන්න ඉගෙන ගන්න වෙනවා. සූත්‍ර දේශනා ධර්ම කරුණු සියල්ලත් ඉතිහාස කතා වශයෙන් දකලා පාඩම් කරන්න කල්පනා කරන්නේ නැතුව අපි තුල මේ කාරණා විග්‍රහ වෙන්නේ කොහොමද? මොකද මා පැහැදිලි කරලා නැත්තම් මා දේශනා කරන මේ සූත්‍ර දේශනා තුළ මම දකින්නේ ඉතිහාස විවරණයක් නෙවෙයි. මිනිසා තුළ සිදුවෙන්නා වූ පමාද විහාරිත්වය සහ අපමාද විහාරිත්වය ලෝකේ පවතින ඕනෑම දෙයක් උපමා කොටගෙන දේශනා කිරීමක්. අප තුළ සිදුවෙන දෙයක් පිළිබඳවයි මේ අමුතු දහමක් නෙවෙයි ඒක. අප තුළ සිදුවෙන දේ පිළිබඳව ශාස්ත්‍රීය විග්‍රහයක්. අප තුළ සිදුවෙන දේ පිළිබඳව දේශීය වෛද්‍යවරු බටහිර වෛද්‍යවරු නකත්කරුවන් යම් යම් විග්‍රහයන් කරනවා. නමුත් ඒ අප කියන්නේ කය තුළ පිළිබඳව එතකොට. තථාගතයන් වහන්සේ කයට මුල් වෙන්නා වූ සිත පිළිබඳව විග්‍රහයක් කරනවා. අන්න ඒක ඔබ එහෙමනම් ඔබ තුළ සිදුවෙන දෙයක් වශයෙන් දකින්නට කල්පනා කරන්න ඕන. මේ අනුව මේ පටිච්ච සමුප්පාද කියන වචනය මමත් මං හිතන්නේ වසර 50ක සිට භාවිතා කරලා ඉගෙනගෙන පාඩම් කරලා උගන්වලා තියෙනවා වෙන්නේ ඇති. නමුත් ඒක ගැඹුරින් හොයන්න යමු වුණා මම. මේ කියන වචනේ විතරක් අහගෙන ඉන්නේ නැතුව. එතකොට ඒ කියන වචනේ අනුව ගත්තම මේක දීර්ඝ පෙළක්. ජීවිත තුනක් සම්බන්ධ කරන්නා වූ ඉස්සර ජීවිතයෙන් කොටසක් මේ ජීවිතයේ කොටසක් අනාගත ජීවිතේ කොටසක් වශයෙන් ජීවිත තුනක් සම්බන්ධ කරන්නා වූ න්‍යායක් වශයෙන් තමයි පොතපත මේක සිංහලෙන් විග්‍රහ කරලා තිබෙන්නේ. මම ඒකට කියන්නේ ආත්මවාදී පටිච්චසමුප්පාදය. ඔය ආත්ම තුනක්ම තියෙන්න ඕනනේ ඒකේ. නමුත් පටිච්ච කියන පදේ ත්‍රිපිටකයේ තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පදි චක්කු විඥානං. සූත්‍ර දේශනා 100 ගණනක තියෙනවා පටිච්ච කියන්නේ හමු වෙනවට. හේතු කීපයක් ඇස තුල කන තුල නාසය තුල හමු වෙනවට. ඒ වගේම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් වෙනවා චක්කුණා රූපං දිස්සා උප්පදි සුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. ඇසට රූපය දැක්කම කනට ශබ්දය ඇහුණාම නාසයට ගන්ධය ඇහුණාම ඒකේ සැප සතුටක් උපදිනවලු. ඒක හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්න දෙයක් කියන එක තමයි සංකතං කියන්නේ. ඒක සංසුන් ස්වභාවය ඉක්මා ගියා වූ රළු දෙයක් කියන එක කියන්න තමයි ඕලාරිකං කියලා කියන්නේ. ඒක එතන හටගන්නා වූ හේතුප්‍රත්‍ය ධර්මතාවයක් කියන තමයි පටිච්ච සමුප්පන්නං.
මේ අනුව තමයි අපි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ආශ්‍රයෙන් තීරණය කරනු ලබන්නේ මිනිසා තුළ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ සිත තුළ මේ දොරවල් 6 තුළම මේ පටිච්ච සමුප්පන්නං කියන ධර්මතාවය ක්‍රියාත්මක වෙනවායි කියලා. ඔබ ළඟත් මේ ඇස කන නාසය තියෙනවනේ. දැන් ඔය පටිච්ච කියන්නේ හේතු කීපයක් එකට වෙන එකට ඒක තමයි සං කියන්නේ එක්වර. සං උත්පන්න එක්වර හට ගැනීම. හේතු කීපයක් එක්වීමෙන් එකවර හට ගැනීම. මෙන්න මේ හේතු කීපයක් එක්වීමෙන් එකවර හට ගැනීම පෘථග්ජන සමාජය තුළ සිදු වෙනවා. ඔවුන් මේ පිළිබඳ ගැඹුරු දර්ශනයකින් බලන්නේ නැහැ. පෘථග්ජන සමාජය බලන්නේ මව්කුසින් බිහි වී ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙකුගේ ඇසින් පුද්ගලයෙක් ඉන්නවා කියලා. නමුත් මේ පුද්ගලයෙක් වශයෙන් බලලා මේක දකින්න බෑ. මේ පුද්ගලයා තථාගත බුදු පියාණන් වහන්සේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝ සිතින් ගන්නා වූ අරමුණෙන් අරමුණට ගමන් කරන අරමුණෙන් අරමුණට මැරෙන කෙනෙක් වශයෙන් පෙන්නනවා. ඒ පිළිබඳව අපේ ඉදිරිපත් කිරීම පවතිනවා මං හිතන්නේ අංගුත්තර නිකාය ඒකක නිපාතයෙන් උපුටා ගත්තා වූ නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි. මහණනි මම මේ අන් එක දහමක් දකින්නේ නැහැ. යං ඒවං ලහු පරිවත්තං ඇතිදං චිත්තං. මෙන්න මේ විදිහට හටගත්ත ගමන් නැතෙන දෙයක් සිත තරම්. ඒකට ලෝකේ තියෙන බාහිර උපමාවක් දක්වන්න බැරි තරම් වේගවත් කියන එක. අන්නේ ශනිකව හටගෙන නැසෙන සිතක් තුලින් එහාට අනාගතයකුත් නැහැ අතීතයකුත් නැහැ අපට. අපි තියනවා වගේ පෙනුනට. නමුත් මේ අනුලෝම පටිච්චසමුප්පාදයේ විසින් මේ නැති සසර හදනවා මෙතන. සසරක් හදනවා. අන්න ඒක ඔබේ ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල නැත්නම් සිත තුල එහෙමත් නැතිනම් පව තුල පින තුල ධානය තුල ඒ අය ධානය ඔබට නැත්නම් ඒ ගැන හොයන්න යන්න එපා ධානය නැතිනම් නමුත් ඔබ කරන්නා වූ පව තුල පින තුල නැත්නම් ඔබ විඳින්නා වූ රූපේ ශබ්දේ ගන්ධේ රසය තුල මේ පටිච්ච සමුප්පාදේ අනුලෝමය නැත්නම් පැවැත්ම සසරට අහු වෙන හැටි නිරීක්ෂණය කරගන්න. සසරට බැඳෙන හැටි. බුදුවරු ලෝට පහළ වෙලා මේ වටහා ගන්න තුරු කාටවත්ම මේක හොයාගන්න බැරි වුණා. ඒ නිසා වුන් එකට වඩා එකක් හොඳ ප්‍රතිපදා හොයමින් පටිච්චසමුප්පාදයේ අනුලෝමය තුල සසරක් හැදුවා සතර ගමනක් හැදුවා. දැන් සමාජයේ මේ පටිච්චසමුප්පාදයේ තුල හිටියා වුන් පාපය තුල හිටියේ. පාපේ උපාදානය. ඊට වඩා එහාට ගිය පිරිසක් ඒක අතහැරලා ඔබ කතා කරන පින කියන එකේ එකට මාරු වුණා. නමුත් පින කියන එකට මාරු වීමේදී පාපේ උපාදානයේ වගේම පිනේ උපාදානය කියන එක පිළිබඳව උන්ට අවබෝධයක් තිබුණේ නැහැ. මීටත් එහාට යමින් දැන් ඔය පාපේ පින කාරණාව ඇසකරනාසේ දිවකය පුද්ගලය මුල් කොටගෙන කරන කාරණාවක් නේ. ඒ රූප ශබ්ද ගන්ධ රස දේවල් වලට එහා යමින් එසේ නොගෙන ඉඳමින් චිත්ත අභ්‍යන්තරය තුළ වැඩි දියුණු කරා වූ සංසුන් ස්වභාවයක් බුදුන් වහන්සේ 15 වෙනිට පෙර උපදවා ගත්ත පිරිස හිටියා අපි අත්තකලමතාන යෝගීන් කියලා කියන ඔවුන්ට ධානයේ උපාදානය. දැන් මෙන්න මේක තේරුම් ගන්න. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවය. සත්වයාට ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදානයේ විසින්. එතකොට ඒක හොයාගන්න බැරි වුණා බුදුහාමුදුරුවෝ පහළ වෙන ඒ නිසා තමයි හැමෝම පව තුල පින තුල ධානය තුල සතර ආපායත්පත්තිය මනුස්ස ලෝකයේ සදිව්‍ය ලෝකෙන් එකක් රූපී අරූපී බඹතොල 20න් එකක භවයේ ගමන් කරන්න පුළුවන් වුණා. ඒ කාටවත්ම පටිච්චසමුප්පාදේ නම් වූ ධර්මතාවයේ නිරෝධය හමු නොවුන නිසා. අන්න එක තේරුම් ගන්න පුළුවන් වෙනවා සමාජයට. එහෙනම් ඔබ සම්බන්ධයෙන් මේක තේරුම් ගන්නකොට ඔබ ළඟ මේ පටිච්ච සමුප්පාද නම් වූ ධර්මතාවය ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල හෝ සිත තුල
ඒත් එයින් පහළ වෙන්නා වූ අරමුණක් තුළ ක්‍රියාත්මක වෙන ආකාරය. ඒක තමයි බුදුන් වහන්සේ පැහැදිලි කර වදාළා වූ ශාස්ත්‍රීය විග්‍රහය. ඔබට කයක් තිබුණට මේ කය සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ වදාරන්නේ ඇස කන නාසය දිවකය නම් වූ ඉන්ද්‍රියක් පහක් මිනිස්සුන්ට තිබෙනවා. ඒ ඉන්ද්‍රිය පහට සිත පිහිටනවා. සිත අරමුණු රසය විඳිනවා. අපි ඇස විඳිනවා, කන විඳිනවා, නාසය විඳිනවා කියලා ඒවට එහි ගැඹුරු සත්‍ය ඇසෙන් පහළ වෙන සිත, කනෙන් පහළ වෙන සිත, නාසයෙන් පහළ වෙන සිත තමයි විඳින්නේ. අනේ සිත තුළ විග්‍රහය තමයි ඔබ මේ බලාපොරොත්තු වෙන්නා වූ පටිච්චසමුප්පාද අනුලෝමය සහ නිරෝධය තුළ මා ඔබට විග්‍රහ කරන්න කල්පනා කරන්න. දැන් මෙතනදී සමාජයට තියෙන ගැටලුවක් තමයි ඔවුන් මේ පාඩම් කරගත්ත පෙළෙන් තමයි මේක හොයන්න හදන්නේ. මේ නිසා අතීත අවිද්‍යාපත්‍ය සංකාර අතීත ජීවිතයට දාලා තමයි හොයන්න හදන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාහරනවා යදතීතම් පහීනන්තං අපත්තංච නාගතං. යමක් අතීතයේද ප්‍රහීන වෙලා අනාගතයේ ඇවිදින්නේ නැහැ. පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත විපස්සති. ප්‍රත්‍යයන්ගෙන් හටගනී දෙයම් දෙයක් ඇහැ කන තුල එතන නුවණින් දකින්න කියලා. එනිසා අපට අපේ දැක්ම තුළ තේරෙනවා, මට නම් තේරෙනවා අතීතයට යන්න බෑ. ඉස්සර ජීවිතේට තමයි මේ ජීවිතේ මුලටවත් යන්න බෑ. කල්පනා කරන්න විතරයි පුළුවන්. එනිසා පටිච්ච සමුප්පාදේ අවිද්‍යා සංකාරයේ ඉස්සර ජීවිතයේ සිදුවන දෙයක් වශයෙන් දකින්න නැතුව දැන් සිදුවෙන දෙයක් වශයෙන් දකින්න පුළුවන් නා. එහෙනම් දැන් මේ සිදුවෙන එක අනුලෝම පටිච්ච සමුප්පාදය වීරිය යොදලා සතිය යොදලා උත්සාහ කරලා මිදෙන්න ඕන නම් දැන් මේ වරද්ද සිදු නොකරන එක කරන්න පුළුවන් වෙනවානේ. මේ දැන් නැමැති මොහොත වරද්ද ගන්නත් පුළුවන්, හදන්නත් පුළුවන්. දැන් මම මෑතදී උදාහරණයක් ඉදිරිපත් කළා. පිටිකරුවාගේ බැට් එකට නැත්තම් පිත්තට එක පන්දුවයි එන්නේ. කොතරම් පන්දු සංඛ්‍යාවක් තිබුණත් වරකට එකයි එන්නේ. පන්දු යවන්නාගේ අතින් මිදී තප්පර දෙකමාරක් ඇතුළත මේ බිත්තට පන්දු එනවා. ඒ කාලය තුල හඳුනා ගන්න ඕන පන්දුව. එයින්මයි ආරක්ෂා වෙන්නේ හෝ ලකුණු රැස් කරන්නේ. හඳුනාගත්තේ නැත්නම් එයින්මයි දැවි යන්නේ. දෙකක් නැහැනේ ආයේ. දැවි යාමටත් එම පන්දුවමයි, ලකුණු රැස් කිරීමටත් එම පන්දුවමයි. අන්න ඒ වගේ මේ වර්තමාන මොහොත වරදින්නෙත් මේ මොහොත, හදාගන්නත් ඕන මේ මොහොත. මෙන්න මෙතෙන්ට එන්න ඔබ සතු සියුම් අවබෝධයක් තියෙන්න ඕන. එනිසා අපට තේරෙන්න ඕන අර බුදුන් වහන්සේ වදාළ ලහු පරිවත්තන් කියන වචනේදී හටගත්ත ගමන් නැසෙන සිතක් ඇහි කනේ නාසයේ දිවේ කය හටගන්නේ කියන එක. මේ හටගත්ත ගමන් නැසෙන දෙය ඇස තුළ, කන තුළ, නාසය තුළ තථාගත බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා තිබෙන්නේ පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම කියන එකෙන්. ඇස තුලත්, කන තුලත්, නාසය තුලත් මේ පංචස්කන්ධයානම් වූ ධර්මතාවය හටගෙන මුලා වී අවසන් වෙනවා. ඒකට අපි කියන උපාදානය වී අවසන් වෙනවායි කියලා. එහෙනම් උපාදාන වී අවසන් වෙනවා නම් සසරට බැඳී ජාති මරණ ගෙනත් දෙන පාරේ තමයි යන්නේ. අන්නේ මුලා වී අවසන් වෙන ආකාරය පෙන්වන දහම් පෙළ තමයි පටිච්චසමුප්පාදේ අනුලෝමය කියලා කියන්නේ. අපි පැහැදිලි කරන්න යන්නේ ඒක නිසා. ඒ නිසා අපට පංචස්කන්ධ නම් වූ ධර්මතාවය අසුරු ගසන සැනකින් හටගෙන මියාන දෙයක් වශයෙන් තේරුම් ගන්න ඕන. කන්දේසු ස්කන්ධ නම් වූ සමූහය ජායමානේසු හටගන්නා කල්හි, ජීවමානේසු දිරණ කල්හි, මියමානේසු මේ යන කල්හි. හටගන්නේ මව් කුසින්, දිරන්නේ ජීවිතාවසානයේ දක්වා, මැරෙන්නේ ජීවිතාවසානයේ කියලා නෙමෙයි මේ පෙන්වන්නේ. කනේ කනේ තං ඇහි කනේ නාසයේ හටගත්ත ගමන්ම අවශ්‍ය කාර්යය කරලා ජායසේච හටගන්නවා, ජීයසේච මොහොතකින් දිරා යනවා, මියසේච මිරා යනවා. ක්ෂණයක් පාසා උපදිනවා, දිරනවා, මැරෙනවා. ඒ ක්ෂණයක් පාසා ඔබ උපදින්නේ දිරන්නේ කුමකින්ද? මැරෙන්නේ ස්කන්ධ පහෙන් පහට උපදිනවා, දිරනවා, මැරෙනවා. උපදිනවා, දිරනවා, මැරෙනවා නම් එතනින් එහා පැත්තට මොකුත් යන්නේ නැහනේ. එහෙනම් සසර හදන්නේ කොහොමද? එහෙම ඉවර වෙන්නේ නැහනේ.
අන්නේ ඉපදින දිරන මරණ සිද්ධිය අපිට දකින්න බැරුව අපි මේ මොහොතේ සසරට බැඳෙනවා සසරක් හදනවා. ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල, පව තුල, පින තුල, ධානය තුල සසරක් හදමින් අපි මේ ඇවිත් ඉන්නේ. කොතරම් කල් හැදුවද කියන්න දන්නේ නැහැ. පව තුල හදන්නේ නැති, පින තුල හදන්නේ නැති, ධාන තුල හදන්නේ නැති අනන්ත සංසාරේ සත්ත්ව කොට්ටාස වල ඉපදිලා අවිද්‍යා පත්‍ය සංඛාරා තුල ආවැරුණාම අපට අවිද්‍යා නිරෝධේ සංඛාර නිරෝධේ හමු වුණා නම් එහෙනම් අපි බුදුන් වහන්සේ සමග සැනසෙල්ලේ ඉන්න වැරුණාම මේ කයක් හදාගෙන සතර ගමන යන්නේ නැහැ. බුදුන් හමු වෙලා අපට. බුදුන් හමු නොනේ අපි අනුලෝම පටිච්චසම්පාදේ හිටපු නිසා. නමුත් ඒක අනුලෝම පටිච්චසම්පාදේ බවත් අපි දන්නේ නැහැ. දැන් මට මේක දොරවල් 6 ඔස්සේම කතා කර හැකියි. නමුත් මම ඔබට ඉදිරිපත් කිරීමේදී මේක මේ දොරවල් 6න්ම ගන්නෙ නැහැ. එකකින් දෙකකින් පැහැදිලි කරන්නම්. අනේ එතනදී තේරුම් ගන්න පටිච්චසමුප්පාදයට අනුව සසර ක්‍රියාත්මක වෙන හැටි. මේක මම ඔබට ඇස තුල පෙන්වන්නම්. එහෙම නැත්නම් නාසය කය තුල පෙන්වන්නම්. ඒ ඇස තුල පහළ වෙන අරමුණ තුල මේ සිද්ධිය සිදු වෙන්නේ. ඒක අර දහම් පේලි 12 දහම් පෙළ ගන්න නැතුව මම සාමාන්‍යයෙන් සූත්‍රවල තියෙන ආකාරයට ගන්නම්. මේ ඇස තුලත් කන තුලත් නාසය තුලත් අරමුණක් හට ගැනීමේදී කරුණු තුනක එකතුවක් අවශ්‍යයි කියලා පෙන්නනවා තින්නම් සංගති පස්සෝ කියලා. තුනක එකතු වීම ස්පර්ශයයි. ඇසේ නම් අරමුණ ගන්න පුළුවන් හැකියාවට ප්‍රසාදය කියනවා. ඒකට ඉදිරියෙන් තියෙන දෙයක සෙවණැල්ල වැටෙන එකට ගෝචර රූපය කියලා කියනවා. ඒක හඳුනා ගන්න එකට කියනවා ඇසේ රූපය හඳුනන සිතසවත් චක්ක විඥානය. මේ තුන එකතු වෙනකොට පළවෙනියෙන් පහළ වෙන සිතට පස්ස කියනවා. ස්පර්ශ වීම. ඔබට මේක ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල නම් පවපින ධානය තුල මේ තින්නම් සංගති පස්සෝන වේලාවක ක්‍රියාත්මක වෙනවා. ස්පර්ශ වුණාම ඊට පස්සේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ඒවට දීලා තිබෙන්නා වූ අගයන්ට අනුව සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳින චෛසිකේ පහළ වෙනවා. වේදනා කියන්නේ විඳිනවා කියන එක රිදෙනවා නෙවෙයි. දැන් මේ ඇස තුල මේ පටිච්චසමුප්පාදේ විග්‍රහ කරනවා. මතකද යන්නේ මේ මෙච්චර වෙලා යන්නේ නැහැ කියනකොටම සිද්ධ වෙලා ඉවරයි. වේදනාවට අපි සුපුරුදු පරිදි හොඳ නම් ඇලෙනවා. සැප වේදනාව නම් ඇලෙනවා. දුක් වේදනාව නම් ගැටෙනවා. මතක තබා ගන්න. අන්නේ වේදනාව ප්‍රත්‍ය වෙනවා, විඳීම ප්‍රත්‍ය වෙනවා ඇලෙන්න හෝ ගැටෙන්න. හොඳ නම් ඒක කෙරෙහි ඇලෙන්න හේතු වෙනවා. නරක නම් ඒක එපා කියන්න හේතු වෙනවා. මෙන්න මේකට තමයි මේ ඇලීමට තමයි පෙන්වන්නේ වේදනාපච්චය තණ්හා කියලා. ගැටීමටත් එහෙමයි. ඇසේ නම් දැන් රූප අරමුණට තියෙන තණ්හාව රූප තණ්හා. කනේ නම් මේක ශබ්ද අරමුණට තියෙන කැමැත්ත හෝ අකමැත්ත ශබ්ද තණ්හා. නාසයෙන් නම් මේ ගන්ධය සම්බන්ධයෙන් ඇති වුණා වූ පිළිගැනීම හෝ පිළිකුල් කිරීම ගන්ධ තණ්හා. දැන් තණ්හා හයක් පහළ වෙන්නේ කයේ නෙමේ දොරවල් හයේ අරමුණ තුල කියන එක තේරෙනවනේ. රස නම් රසයේ තිත්ත හෝ පැණි රස පිළිබඳව ඔබේ ඇති කරගන්නා වූ කැමැත්ත ඇල්ම. මම ජීවිතේ බොහෝ කල Tamanට කැමති පරිදි හදාගෙන තිබෙන්නේ. දැන් ඔබ දරුවෙක් වශයෙන් ගත් කල ඔබට බෙහෙත් පෙත්ත තිත්තයි කියලා කියනවා. කොහොඹ කොළ තිත්තයි කියලා කියනවා. ඒ නිසා ඔබ ඒක අකමැති. සතෙකුට බෙහෙතක් දුන්නත් තිත්ත අකමැති. නමුත් බෙහෙත් බොන්න ඕන බව දැනගත්තන් පස්සේ තිත්තාස නොසලකා හැර බෙහෙත් බින්නවා වැඩි හිටියෝ බෙහෙත් බොනවා. මොකද තිත්තට වඩා බෙහෙතේ ගුණ වටිනවායි කියන්නේ. නමුත් වැඩිහිටියන් බවට පත් වෙනකොට අඟුණ කොළ ආහාරය කැමැත්තෙන් ගන්නවා. තිත්ත කියන එක අප්‍රසන්න වෙන්නේ නැහැ. තිත්තට කැමති වෙනවා. එහෙනම් තිත්ත කියන එකට සම්බන්ධ දෙයක් නෙමෙයි අකමැත්ත කියන්නේ. කැමැත්ත කියන්නේ. Taman ඊට අනුව එහි අදා ගන්නා වූ දෙයක්. ඔය මට හමු වෙලා ඉන්නවා සමහර අය පැණි රසට කැමති නැහැ. ඒ තරම් කැමති නැහැ. නමුත් පැණි රස කියන්නේ ඔක්කොම ඇලිලා යන කාරණයක්.
එතකොට මේ පැණි රස දැනෙන එක හැමෝගෙම දිවට සිද්ධ වෙවි. ඇලීම ගැටීම ඔවුන්ගේ පෞද්ගලික වැඩක්. ඒක සංසාරික හේතුවක් නිසා හෝ තව මොනවා හරි කාරණාවක් නිසා ඒ තරම් ප්‍රිය නැති අය ඉන්නවා. ඕක තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ පිළිකුල් නැති අරමුණේ පිළිකුල හදාගන්න පුළුවනි. පිළිකුල් අරමුණේ පිළිකුල් නැති වෙන්න පුළුවනි. ඒක අරමුණේ තියෙන දෙයක් නෙමෙයි අපි හදාගන්න දෙයක් කියලා කියන්නේ ඒකනේ. තන් වේදනා පච්චා තණ්හා තමන්ට අනුකූල අනුරූප දෙයක්. මේ තණ්හා වුණාම තමයි අර සසරට බැඳෙන හේවත් අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙන තැනටපත් වෙන්නේ උපාදාන කියන වචනය. දැන් ඒක ඇහි නම් රූප උපාදාන, කනේ නම් ශබ්ද උපාදාන, ඒ ඔක්කොම ගත්තාම කාම උපාදාන. ලෝභය, දේශය, මොහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, වෛර නැක ධම්ම උපාදාන. එතකොට හැම එකකටම ක්‍රියාත්මක වෙනවා මේක. උපාදාන වුණොත් අනාගත ඵලයක් හදන ස්කන්ධ පහ මිය ගියාට සසරට බැඳෙනවට තමයි උපාදාන පච්චා භව කියන්නේ. මේ දැන් අරමුණේ මුලා වීම තුළ ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ මේ අරමුණ කෙනෙක්, දෙයක්, තැනක්, හොඳ දෙයක්, නරක දෙයක් වශයෙන් ගැනීමෙන් සසරට බැඳේ. මඤ්ඤ මානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. ඔබේ ඇලුනා නම්, ගැටුණා නම්, මුලා වුණා නම් මමත්වෙන් ගත්තා. ඒකට තමයි මමත්වෙන් ගත්තයි කියලා කියන්නේ. අරමුණ මමත්වෙන් ගත්තා. ගත්තම සසරට යලි උපදින්න හේතු ඉතුරුනා කියන එක තමයි බද්දෝ මාරස්ස කියලා කියන්නේ. දැන් මෙන්න මේ වර්තමාන මොහොතේ අරමුණේ මුලා වී තණ්හා උපාදාන භව වීමට තමයි කියන්නේ අවිද්‍යා සංකාරය කියලා. එතකොට දැන් සිදුවෙන දෙයක් නෙමේක. එතකොට එහෙනම් ඇස තුල නම් රූප තණ්හා, තණ්හා උපාදාන භව විද්‍යා සංකාරා. කන තුල නම් ශබ්දයට, ශබ්ද තණ්හා, තණ්හා උපාදාන භව විද්‍යා සංකාරා. නාසය නම් ගන්ධයට, ඇලීම ගැටීම තුල තණ්හා උපාදාන භව විද්‍යා සංකාරා. එතකොට දොරවල් හයෙන්ම එතකොට තණ්හා උපාදාන භව වන්නේ නම් අවිද්‍යා සංකාරයක් සිදු වෙනවා. ඒ තණ්හා උපාදාන භව වීමමයි අවිද්‍යාව කියන්නේ. වෙන එකක් නෙවෙයි ආයේ. දැන් අපි මේක මනෝද්වාරයට අරන් පවතුල ගත්තොත් ඒ පංචස්කන්ධ ධර්මතාවයේ පාපේ තමයි සංඛාරය. රූප වේදනා සංඥා සංකාර අபிසංකාරේ පාපේ. එහෙනම් පාපයේ තුල සසරට බැඳෙනවා තණ්හා උපාදාන වල අවිද්‍යා සංකාර. එතකොට පව තුලත් මේ අවිද්‍යා සංඛාරයේවත් සසරට බැඳීම තියෙනවා. පින තුලත් පු탁ජන පුද්ගලයා ස්කන්ධ පංචකේ ආත්ම කොට ගන්නේ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. එතකොට පුණ්‍යාභි සංඛාර. ඔබට අදාළ නැති වුණත් අර ඕක අතහැරලා වනාන්තරගත වුණ අය ධානයට ඇලුනා. ඒ ඇලුනහම විභව තණ්හා නැත්තම් තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. දැන් බලන්න පරිවිමර්ශන සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනා වූ සූත්‍ර පාඨයට හරිද කියලා. අවිද්‍යාගතෝ යම් බික්කවේ පුරුෂ පුද්ගලෝ. පුරුෂෙක් හරි, ස්ත්‍රියෙක් හරි, ගිහියෙක් හරි, පැවිද්දෙක් හරි අවිද්‍යාව නම් වූ මේ මුලාව තුළ තමයි අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති, පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති, ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති. පෘථග්ජන සමාජය තුළ අරමුණ විවරණය කරගන්න දන්නේ නැතුවම මමත්වයෙන් ගැනීමේදී ස්කන්ධ පංචකයේ මමත්වයෙන් අරගෙන පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරනකොට පවත් අවිද්‍යාපත්‍ය සංඛාරා, පිනත් අවිද්‍යාපත්‍ය සංඛාරා, ධානයත් අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා සසර දුකින් මිදෙන්න කැමති අය තේරුම් ගන්න. අනිත් අයට එරෙහි වෙන්න පුළුවන්. මන්දයත් අවිද්‍යාව තුළ සත්‍යය කුසල කුසල කර්ම රැස් කරයි. අවිද්‍යාව තුළ සත්‍යය පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම රැස් කරයි. ඔය තමයි සංසාරය. බුදුරේ පහළ වෙනතර සත්වයින්ට කාම රූප අරූප වත්‍රයේ ඇවිදින්න සිදු වුණ අයරුණාම මේ අනුලෝමයේ සිදුවෙමින් පැවතුණා. දැන් ඇයි මම මේක මෙහෙම කියන්නේ? ඒකට හේතුවක් තියෙනවා. මේ පටිච්ච සමුප්පාද අංක 12 න්‍යාය වචන පෙළ ගලපන්නේ නැතිව මේක අරමුණ තුළ සිදුවෙන්නා වූ ආකාරය කරන විග්‍රහයක් පිළිබඳව ගාථාවක් තියෙනවා ත්‍රිපිටකය තුළ.
ඒක ජීවිතය තුළ බලන්න එපා. අරමුණ තුළ බලන්න ඉගෙන ගන්න. ඒක කියනවා අතීත හේතු 5ක් නිසා වර්තමාන ඵල 5ක් හමු වෙනවායි කියලා. වර්තමාන හේතු 5 තැබුවොත් අනාගත ඵල හට ගන්නවායි කියලා. මෙන්න මේ අතීත හේතු 5 සහ වර්තමාන ඵල 5ත් වර්තමාන හේතු තැබීමත් කියන කාරණාව ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, සිත තුල, අරමුණ තුල, පව තුල, පින තුල, ධානය තුල සිදුවෙන බව ඉගෙන ගන්න ඕන. අන්න ඒක Taman ළඟ සිදුවෙනව නේද කියලා තේරුම් ගත්තාම ඒ තමයි පැවැත්මට අහු වෙලා ඉන්නේ හැටි. ඒකට තමයි පමාද විහාරී කියලා කියන්නේ. දැන් පමාද විහාරී බව තේරුම් ගත්ත පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ අපමාද විහාරී බව කියලා දෙනවා. අන්න දැන් පිළිවෙතට බහින්න වෙනවා. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ සංකේතවත් කිරීමේදී පටිච්ච සමුප්පාදය දැකලා බුදු වුණයි කියලා වදාලේ නෑනේ. පටිච්ච සමුප්පාදය දැකලා නිරෝධය දැකලා බුදු වුණයි කියන එක. ධර්මයේ වෙතත් හෙවත් නිවීම වෙත යන්නට පටිච්ච සමුප්පාදය දැකලා බෑ, නිරෝධය දකින්න ඕන. එනිසා මේ වර්තමාන අරමුණ තුළ සිදුවෙන්නා වූ මේ තුන් පැත්තක ක්‍රියාකලාපය ඔබ සියුම්ම තේරුම් ගන්න. ඒක පොතේ නෙවෙයිනේ තියෙන්නේ. මා ඒක පැහැදිලි කරන්නේ මෙහෙමයි. වර්තමාන මොහොතේ අරමුණකට රැවටෙනවා කියලා ගන්න. අපි කියමුකෝ ගන්ධයකට කියලා නාසයේ. ඒකට අපි කියමු ගඳක්ම කියලා ඒක. එහෙනම් ගන්ධ කලාප ඇවිදින් නාසයේ වදිනකොට නාසයේ ප්‍රසාදයේ තියෙනවා, ගඳ හඳුනන සිත පහළ වෙනවා, තින්නම් සංගති පස්සෝ. ස්පර්ශයට ඊට පස්සේ ගන්ධ වේදනාව දැනෙනවා. ඒක නම් පිළිකුලක්. ඒක ඉවසන්න බැරි පිළිකුලක් කියලා අකමැත්ත එකතු කරනවා. වේදනා පච්චා තණ්හා. තණ්හා වුණා නම් මොකද වෙන්නේ? ඒක ආයෙත් මට කවදාවත් මේ ගඳ නම් දැනෙන්න එපායි කියලා දැඩිව ගැනීමක් ඇති කරනවා, උපාදාන. ගන්ධ තණ්හා. එහෙනම් උපාදාන භව. අර සසරට බැඳීම සිදුවන්නේ මේ උපාදාන. ඒකයි අර උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවය කියන්නේ. එහෙම වුණාම මේක නැසුණට මට ආයෙත් ඒක ලැබෙන්න එපයි කියන අල්ලා ගැනීමක් සිදුවන නිසා මේක චිත්තාභ්‍යන්තරයට ගත වුණා. තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා දැන් අරමුණ තුර සිදුවෙන දේ. තරහ තුලත් මේක සිදු වුණා. මට හමුවනම්කෝ ආවිනාවකෝ මේ පුද්ගලයා ආයෙ දවසක කියලා අන්නේ හෙටට ගන්න තබන එක. දැන් මේක අද නම් දැන් නම් සිද්ධ වුණේ නිදාගෙන අවදි වෙන්න හෙට. දැන් මේ පුද්ගලයා දකින්නකොට ඒ ගන්ධ එනකොට ඒක හිත ඇතුලේ තිබිලා නේද එන්නේ. පුද්ගලයා දකින්නකොට තරහ එනවා කියන්නේ අර ගන්ධය දැනෙනකොට වෙනදා පිළිකුල උපදිනවායි කියන්නේ. තබනකොට තණ්හා උපාදාන භව විද්‍යා සංඛාර ආරමුණ තුළ එනකොට මේ වචන ටිකමයි අනිත් පැත්ත හරවලා තියෙන්නේ. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. අන වර්තමාන අරමුණ වලට පවතිනා වූ අතීත හේතු පහට කියනවා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. ඒ කියන්නේ ඔබ යම් කිසි පුද්ගලයෙක් දකින්නකොට තරහක් ඉපදුනා නම් ඒ තරහ අතීතයෙන් තිවිච්ච එකක්. ඒ ටික තමයි අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. දැන් පුද්ගලයා හඳුනනවා. ඒකට කියනවා ඇසෙන්නම් චක්ක විඥාන. එතකොට ඉදිරියෙන් තියෙන පුද්ගලයා නාම රූපය ඒක ඇහැට මෙතන ස්පර්ශ වෙන්නේ, කනට නම් වෙනම, නාසයට නම් වෙනම, සලආයතනෙන් ඔකට පස්ස වෙනවා. පස්ස ඒ පුද්ගලයා සම්බන්ධයෙන් වේදනාවක් හට ගන්න වෙනවා. ඒ කියන්නේ වර්තමාන මොහොතේදී විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා මටත් ඔබටත් බුදුන්ටත් පහළ වෙන්න ඕන. ඒක නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ. ඒක පහළ වෙනකොට අතීතයෙන් එන කොටස තමයි අපි දවන්නේ. දවලා විතරක් නතර වෙන්නේ නැහැ. මේ අරමුණ තුළ දැන් මොකද ඔබ කරන්නේ? මේ ගන්ධයට නම් මේ තරහකාරයට නම් අතහැරලා දාන්න තේරෙන්නේ නැහැ. මෙයා මට වැඩක් කළා, මට වෙලාවක් ආවයිකෝ කියලා හිතනවා. මේ ගන්ධය අයියෝ සංසාරයටවත් මට එපායි කියලා පිළිකුලක් හිතනවා. අන්න ඒකට තමයි බැඳෙනවා කියන්නේ. අර වේදනාව, තරහ සම්බන්ධයෙන් දුක් වේදනාව, ගන්ධය සම්බන්ධයෙන් අප්‍රසන්න වේදනාව. ඔක සැප වේදනාවට උනත් කමක් නැහැ.
ඕන වේදනා කියන්නේ රිදෙනවා කියන එක නෙමෙයි විඳිනවා කියන එකනේ. ඒ වේදනා පච්චා තණ්හා ප්‍රතික්ෂේප කිරීමත් තණ්හා ඇලීමත් තණ්හා. ඇලීමත් තණ්හා ගැටීමත් තණ්හා. වේදනාවෙන් ඉවරයි වර්තමානයේ. නමුත් අන්න තණ්හා නම් උපාදාන නම් භව අන්න ඒක දැන් සිදු වෙනවා. පෘථග්ජන පුද්ගලයාගේ ඇස තුළ මේ තණ්හා උපාදාන භවවලට අවිද්‍යා සංකාර කියලා කියනවා. අර රැවටුණා නේද? අන්න සසර හැදෙනවා. මේ අරමුණට රූපය තුළ, සද්දය තුළ, ගන්ධය තුළ, රසය තුළ, ස්පර්ශය තුළ, එහෙම නැත්නම් පව තුළ, පින තුළ, ධානය තුළ මේ තණ්හා උපාදාන භව වීම අවිද්‍යා සංකාරයයි. මේක වර්තමාන හේතු තැබීමයි. අන්න මේක තමයි සසර හදනවා කියන්නේ. අනුලෝම පටිච්චසමුප්පාදය කියන්නේ මේක තමයි. අපි මේ අරමුණ තුළ මුලා වෙලා නිම වෙන්න තියෙන හැකියාව වෙනුවට අපි භව බන්ධනයක් හදනවා. අනාගත ඵලයක් උපදින්න හේතු තියෙනවා. එතකොට සසරක් තියෙනවා නෙමෙයි. අතීත හේතු නිසා වර්තමාන ඵල පහ හටගන්න අවශ්‍යයි. වර්තමානයේ මුලාවීම එක එක පුද්ගලයාගේ සතියේ නැතිකම තුළ පමාද විහාරීත්වය තුළ සසර හැදීමයි, සසරට බැඳීමයි. දැන් නම් බැඳෙන්නේ, දැන් නවත්තන්නත් බැරිද? අර ඉස්සර ජීවිතයට ගිහින් ඕක නවත්තන්න බෑ කියලා මම කියන්නේ ඒකයි. අවිද්‍යා සංඛාරා ඉස්සර ජීවිතේ නම් ඒ පටිච්චසමුප්පාද නිරෝධය කවදාවත් දකින්න බෑ. දැන් මොකද්ද මේ සිදු වෙන්නේ? මේ ගමනක් යනවා. බලන්න මිදුලට ගිහින් හිටගන්න. හිටගෙන එක කකුලක් ඉස්සරහට තියන්න. දැන් පිටිපස්සේ එක පසු පාදය. තියපු එක දැන් මැද පාදය. දැන් මේ පිටිපස්සේ කකුල අරන් මෙතෙන්ට ගත්තොත් වර්තමානයට ආවා. හැබැයි ඒක ඉස්සරහට තිබ්බොත් ඉදිරි පාදය වෙනවා. ඒක ඉදිරි පාදය වෙනකොට අනික පසු පාදය වෙනවා ඉබේම. ඔබ කිලෝමීටර් කී දහක් ගියත් මේ පාගමනින් යනකොට මේ පාමාරු කිරීමෙන් නේද ගමන යන්නේ. හොඳයි පාදේ අරගෙන ඔබ දැන් තියෙන පාදේ ගාවෙන් තැබුවොත් ඉදිරි ගමනක් යයිද? ඉදිරියට තවන නිසා නේද යන්නේ. ඔබට තේරෙනවද අරමුණ තුල අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව අතීත හේතු. වර්තමාන පාදයේ තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කතා කරන අරමුණ හමු වෙන එක. ඒක පහළ වෙන්න ඕන වර්තමානයේ ඕන කෙනෙකුට. ඒකට මමත් වෙන්න අර මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝමාරස්ස ඒ වතනින් ගන්නවා නැත්තම් ඒක ඉදිරියට තබන එක තමයි ඉදිරි පාදය. දැන් පාදයක් ඉදිරියට තැබුවානේ. පාදයක් ඉදිරියට තැබුවොත් ගමන යනවා නේද? එහෙනම් පව් උපාදානයෙන් අපාය යන්නේ නැද්ද? පින් උපාදානයෙන් කාමසුගතියට යන්නේ නැද්ද? ධාන උපාදානයෙන් බඹලෝ යන්නේ නැද්ද? උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භාවේ. දැන් මෙන්න මේක තමයි සත්වයා බුදුන් වහන්සේ හමු වී මේ සිද්ධිය තේරුම් ගන්න බැරි තාක්කල් කරමින් ඉන්න පමාද විහාරීත්වය. ඉතින් මේකේ මග අරින්න විවිධ ක්‍රම පාවිච්චි කරાવી. නමුත් ඒ මග ඇරීම තමයි මත්පැන් පානය, සිහිවිකල් කර ගැනීම. එමත් නැත්නම් මේ වර්තමාන මොහොතේ අරමුණු රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන් ගිහින් අහුවෙන එක වළක්වන්න විශ්ය ඇතුළ වෙන අරමුණක් හදාගන්න එක. අරහත්කිලමතාන යෝගින් කළේ ඒකයි. ඔවුන් සමාධියක් හදාගත්තා. නමුත් ඒක ආනන්තරික සමාධිය නෙමෙයි, කෙලෙස් යටපත් කරලා හදාගත්ත දේ. ඔවුන්ට මොකද වුණේ? ධානයේ ආයතනයක් බවට පත් වෙලා අය හදාගත්ත එක නිවන කියලා හිතුවට ඒකෙන් පරලෝ යන්න වුණා. දැන් එතකොට පෘථග්ජන පුද්ගලයා පරලොව තියෙන පරලෝකට යනවද? වර්තමාන මොහොතේ මේ අරමුණේ මුලා වී තණ්හා උපාදාන භව විද්‍යා සංකාර ගැනීම ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතෙන් එහා පැත්තට මේ තබපු එකේ ඵලය ලබනවා. වර්තමාන හේතු තැබුවොත් තමයි අනාගත ඵල. වර්තමාන හේතු තැබීම පමාදයයි, වර්තමාන හේතු තැබීම සසර හැදීමයි. දැන් මේ ඇහැ තුල, කන තුල, නාසය තුල, අරමුණ තුල පටිච්ච සමුප්පාද හේතු එකතු වීමෙන් එක්වර හටගෙන සසරට බැඳෙන හැටි. පමාද විහාරේ. ඒක තමයි අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහක්, වර්තමාන හේතු පහ තැබුවොත් අනාගතයට ඵල පහ තැබුවොත් තනි මාර්ථේ. ඒ තමයි අනුලෝමය.
තථාගතයන් වහන්සේගේ විශිෂ්ට ඥානයට ප්‍රත්‍යක්ෂ වුණා සත්‍ය ස්කන්ධ පංචකය තුළ උපාදානයෙන් සතර හදන හැටි. ඒ නිසා උන්වහන්සේ වදාළ දේ පෙන්වනවා උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. මේ උපාදානය තුළ පවිනුත් ජාති මරණ හම්බ වෙනවා. පිනනුත් ජාති මරණ හම්බ වෙනවා. ධානයනුත් ජාති මරණ හම්බ වෙනවා. අපායගේ කට්ටිය ජාති මරණ නැද්ද? ආපහු ඒක ගෙවලා එන්න වෙනවා. මිනිසුන් අතර හෝ දෙවියන් උපන්න අයට ජාති මරණ නැද්ද? ඒ විපාකයේ ගෙවලා එන්න වෙනවා. ධානලාභීන් එතනින් චුත වෙනවා. කවුද ජාති මරණ වලින් මිදුනේ? සසරක් හදලා මෙතනින් එහාට ගිහින් ජාති මරණ වලින් මිදෙන්න බෑ. දැන් මෙන්න මේ වැඩේ නවත්තන්න පුළුවන් නම් දැන් මේකෙන්නේ සසර හැදෙන්නේ අවිද්‍යා සංඛාරයක් අපි කරමින් ඉන්නවා. දැන් මේ අරමුණේ මුලා වීමට නේද අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. ඒකනේ අර අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව තුළ සත්‍ය කුසල කර්මයන් කියලා කතාවෙන් පින්පව් රැස් කරයි කියලා. හොඳයි මේ මොහොත ඔබට බැරිද මේ වැඩේ නවත්තන්න පටන් ගන්න? බුද්ධාවාදයේ තේරුම් අරගෙන ඔබට වීරිය කළොත් සතිය පාවිච්චි කළොත් උත්සාහ කළොත් එහෙම නැත්නම් අප්‍රමාද විහාරය වුණොත් එහෙම මෙන්න මේ වරද දැන් නොකර ඉන්න පුළුවන්. දැන් මේ අපි මෙතෙක් කතා කළේ සසර හැදෙන හැටි. දැන් එහෙනම් ඒ මොහොතම සසර නිරෝධ නිදෙන හැටි තමයි බුදුන් වහන්සේ පටිච්චසම්පාදය දැකලා නිරෝධය දැකලා බුදුුණයි කියලා කියන්නේ. දැන් තණ්හා උපාදාන භවයෙන් නිවීම වැසී සසරක් හැදෙනවා. අවිද්‍යා සංකාරයේ පැවැත්ම හවු වෙනවා. හොඳයි අපිට මෙතන මේ දහම් පෙළ බැලුවොත් ඊළඟට මොකක්ද කියලා වදාරලා තිබෙන්නේ. කතමංච වික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය කියලා තියෙන්න පුළුවන්. නැත්නම් පටිසෝතගාමී බව කියන්නේ මොකක්ද කියලා තියෙන්න පුළුවන්. ඒ ඕන වචනයක් මේක ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඒක විස්තර කරන්නේ කොහොමද? ඒක විස්තර කරන්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, සිත තුල, පව තුල, පින තුල, ධානය තුල තින්නම් සංගති පස්සෝ. ස්පර්ශ වුණාම අතීත හේතු එනවා. ඒව ඇවිදින් ඉවර වෙයි. නමුත් පස්සපච්චා වේදනා. අන්න ඔබට Taman රුචි අරුචි පරිදි වේදනාවක් හට ගන්නවා. විදීමක්. වේදනාව වුණොත් තමයි වේදනාවට ඇලෙන්න ගැටෙන්න යන්නේ. ඒක තමයි සසර කරපු දේ. ඒ තණ්හාව, එහෙනම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, එසේ තණ්හා හයයි. පවේ නම් පාප තණ්හාව, පිනේ නම් පුණ්‍ය තණ්හාව, ධානෙන් නම් ධාන තණ්හාව. එහෙමත් හරියනවා මේක. වේදනා පච්චා තණ්හා. අන්නේ තණ්හාව තස්සා ඒව තණ්හාය. එතන තියෙන තණ්හාව. එහෙනම් රූපේ කෙරෙහි, කනේ නම් සද්දේ කෙරෙහි. ඉස්සරල කලේ උපාදාන භව විද්‍යා සංඛාරා දැන් වදාරන්නේ තස්සායව තණ්හාය අශේෂ උපාදාන භව වීමට ශේෂ කියනවා. උපාදාන භවන්ට නොදෙනවට අශේෂ කියනවා. උපාදාන භව වීමට රාග කියනවා, නොඇලෙනවට විරාග කියනවා. උපාදාන භව වීමට අවශේෂ වෙනවා කියනවා, උපාදාන භව නොවෙනවට නිරෝධෝ කියනවා. අතීත හේතු නිසා වර්තමාන ඵල පහට ගන්නවා. අපට වර්තමාන හේතු නොතබා අශේෂ විරාග නිරෝධෝ. එහෙනම් තස්සා ඒව තණ්හා. ඒ තණ්හාව ශේෂ වෙන්න නොදී එහි රාගය ඔබට නිරෝධ කරන්න පුළුවන් නම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. දැන් අරමුණු තුල දැක්කද මේක වෙන්න ඕන ආකාරය? අර ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියලා චතුස්සත්‍ය පෙන්වන්නේ මෙන්න මේ අරමුණ තුල මේකට මුලා වීම නැති කරන්න ඕන. අල්ලා ගැනීම, මමත්වෙන් ගැනීම. දැන් තණ්හා නැහැ. තණ්හා නිරෝධයයි, උපාදාන නිරෝධයයි, එහෙනම් භව නිරෝධයයි. දැන් ප්‍රතිඵලය මොකද්ද? තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා නම් තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් විද්‍යා විමුක්ති. දැන් මේ අවිද්‍යා සංඛාරයේම අල්ලා නොගැනීමෙන් විද්‍යා විමුක්තියකටපත් වෙන්න පුළුවන් නේද? විද්‍යා විමුක්තිය කියන්නේ මෙදීම. එතනම නිවීම. එපත් වෙන්නේ ධර්මයට. අර තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියන්නේ ඒකයි. අනාගත හේතු තියන්නේ නැත්නම් එතනමපත් වෙන්නේ ධර්මයට. මෙන්න මේ ධර්මයටපත් වෙනවට සෝවාන් කියනවා. මේ ධර්මයේ දකින්නට බුදුන් දකින්නවා කියනවා. ඊට පස්සේ මේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ උපාදානයේ තියෙනා වූ උපාදානයේ සරණ වෙනුවට මේ උපාදානයේ නැති සරණ ඔහුට ප්‍රිය කරනවා.
උපාදානය සරණ 16න් එක සැපතක් පෙන්වන්නේ උපාදානය ඇති සරණ 16න් 15ක්. දැන් මේ ලෝකේ ජීවත් වෙන්නට මේ ධර්මයේ සරණ වෙනවා මනුස්සයින්ට ලෝකේ මොන දහමක් ආවත් ඒකත් එක්කලා ගැටෙන්නේ නැතුව ඉන්න. ඒ නිසා මම නම් කියන්නේ දරුවෝ ධම්මං සරණං ගච්ඡාමි කීවට කමක් නැහැ. එතන ඉන්නේ නැතුව පූර්වලමාවිය මධ්‍යස්ථානයේ ඉන්නේ නැතුව උපාධිය දක්වා දියුණු වෙනවානේ. ආචාර්ය උපාධිය දක්වා දියුණු වෙන්න පුළුවන්නේ. අන්න ඒ වගේ මේ ධම්මං සරණං ගච්ඡාමි කියන වචනේ ඉන්නේ නැතුව ධර්මයේ සරණ කරගන්න කියන එක හොයාන එන්න. එතකොට ස්කන්ධ පංචකයේ අනාගත ඵල උපදවන්න නැතුව අවසන් කළොත් පත් වෙන්නේ ධර්මයට. මාර්ගය මේකයි තණ්හා නැහැ උපාදාන නැහැ භව නැහැ මාර්ගයයි ඵලය කතා කරන්න බෑ අසංකතයි. ඵලය මාර්ගයට අනුරූපව ඵලය උපදිනවා. මෙන්න මේක ධර්මයේ දකීද කියන්නේ මේක. ඔය ධර්මයේ දකීද බුදුන් දකී කියන්නේ ධර්මයක් බුදුනොත් නිවනක් තුනක් එහෙම වෙන්නේ නැහැ. දරුවන්ට බුදුන් පිළිමේ වුණාට ලොකු අයට බුදුන් ශරීරේ වුණාට බුදුන් වහන්සේ බුද්ධ කියන පදෙන් පැහැදිලි කරන අවබෝධයටපත් වීම. එහෙනම් අන්න මේ පුද්ගලයාට එහෙනම් මේ සසරේ ජීවත් වෙනකොට කර්මය සරණ කරන දැන් ඉන්නේ. නමුත් දැන් තේරෙනවා සසරේ දුකක් නැතුව ඉන්න නම් ධර්මයේ හැර වෙන සරණක් නැත. එහෙනම් ඔහු ඉන්පසුව මේ ධර්මයේ සරණ කරගෙන දුකින් මිදෙන්න උත්සාහ කරනවා. ඔහු ධර්මයට ප්‍රිය කරනවා ධර්මයේ ඉන්න උත්සාහ කරනවා මේ හැම එකක්ම අවශේෂ නිරෝධය වෙනුවට නිරවශේෂ නිරෝධය කරන්නට හේවත් පටිලෝම පටිච්චසම්පාදේ හැතිරෙනවා. පටිච්චසම්පාදේ නිරෝධය දකිනවා. පටිච්චසම්පාදේ අනුලෝමයට කර්ම රැස් කරනවා කියලා කියනවා. නිරෝධය දකින්නට කර්ම ඡය කරනවායි කියනවා. භව නිරෝධය. දැන් මොහොතක් පාසාම ඔබට විද්‍යා විමුක්තිය හමු වෙනව නේද? මේක අර මුල් තැන ඉඳලා ඔබේ තේරුම් අරන් එන්න. ඔබේ ජීවිතයේ මෞකසින් බිහිවන තැන ජීවිත අවසානය දක්වා තියෙන එකක් වෙනුවට ඇස තුල කන තුල නාසය තුල අරමුණෙන් අරමුණට නැසීමක් බව. අරමුණ තුල මේ සිද්ධිය ක්‍රියාත්මක වෙන බව සහ තථාගතයන් වහන්සේ අරමුණ තුල මේකේ වර්ධන පැත්ත පෙන්වලා තියෙන බව. අර පෘථග්ජන ඔක්කොටම අනුලෝම පටිච්චසම්පාදේ තමයි ඕන්නේ. ඕන් භවගාමී. එහෙනම් ඔවුන්ට ධර්මයේ සරණ නැහැ කර්මයේ සරණ තියෙන්නේ. මායකනේ කියන්නේ. පාප කර්මයේ සරණ, පුණ්‍ය කර්මයේ සරණ, ධාන කර්මයේ සරණ. කර්මයේ සරණින් අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ අනුවැරුණාම කර්මයේ සරණින් නිවන් ලැබෙන්නේ නැහැ. තණ්හා උපාදාන විද්‍යා සංඛාරා පව තුලත් පෙන තුලත් ධානය තුලත් කම්මං සරණං ගච්ඡති. තණ්හා නැත්තම් උපාදාන නැත්තම් උපාදාන නැහැ භව නැහැ විද්‍යා විමුක්තිය. ඒ තමයි කර්මයේ ඡය වෙන පාර. දැන් ධර්මයේ සරණ හම්බ වෙනවා. කර්මක් ඡය කිරීමේ කර්මෙන් ධර්මය හම්බ වෙනවා. කර්ම රැස් කිරීමේ කර්මෙන් සසර හම්බ වෙනවා. ඉතින් මේ සියුම් දැක්ම ඇති කරගන්න ඔබත් පළමුව සවන් දෙන්න සුතමේ ඥානය. දෙවනුව සුතමේ ප්‍රඥාව. දෙවනුව මේ සිද්ධිය තේරුම් ගන්න චින්තාමේ ප්‍රඥාව. දැන් අනුගමනය කරන්න භාවනාමේ ප්‍රඥාව. දැන් ඔබ පටිච්චසමුප්පාදේ නිරෝධය දකිමින් ඉන්න ඕන ඇසේ කනේ නාසයේ දිවේ කය වර්පාන වර්තමානය තුල. අන්න පච්චුප්පන්නේන යාපෙන්ති හේතුපත්‍යයෙන් හටගන්න දෙයින් යැපෙනවා අනාගතයට නොතියා. දැන් තේරෙනවද මම ඔය අනාගතයට තැබීමෙන් සසර හැදෙන්න කියලා කියන කාරණාව සසරක් තියනවා නෙමෙයි සසර හදනවා හැමෝම කියලා. එහෙනම් ඔබට දැන් හදන දේ ප්‍රමාද විහාරී ඒක නොකිරීමෙන් අප්‍රමාද විහාරී. දැන් හරිනේ පමාදෝ මච්චනෝ පදං තණ්හා උපාදාන අවිද්‍යා සංකාර පව තුල පින තුල ධානය තුල පමාදයයි මරණයට පාර. අපමාදෝ අමත පදං තණ්හා නැ උපාදාන නැ භව නැ විද්‍යා විමුක්තිය එහෙනම් නිවනට පාර. මොහොතක් පාසාම ඔබ ධර්මයට පැමිණෙනවා. ආගතං ඉමං සද්ධම්මන්ති කියන්නේ සද්ධර්මයට පැමිණෙනවා කියන්නේ මොකට? දැන් ඉන්පසු එහෙනම් අවිද්‍යා සංකාර නැහැනේ. දැන් නිවීමට පැමිණීම තුළ ජාති ජරා මරණ නැතුව නෑරුණාම නිවිලා ජාති ජරා මරණ නැති වෙනව නෙවෙයි. ජාති ජරා මරණ නැතුව නිවන් දකින්නව නෙවෙයි. නිවීමට පැමිණීම තුළ ජාති ජරා මරණ අවලංගු වෙනවා. එනිසා මේ කරුණ අපි තුළ පැවතින ආකාරය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි උගත් නුගත් ભેදයෙන් තොරව මේ අරමුණ තුළ මේ අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතයට තැවීමෙන් සසරක් හදමින් පැවැත්මේ අහුවෙලා ඉන්න බව පමාද විහාරී බව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. තේරුම් ගත්තයින් පසුව වෙන්න ඕන දේ මේ කරන කියලා තේරෙනවා. දැන් මම සාමාන්‍යයෙන් පැහැදිලි කරනවා Tamanට මේ භාවනා කරන්නේ කොහොමද කියලා මගෙන් අහන්න එපා.
මම හැමදාමත් කියන්නේ ඒක මේ වෙන්න ඕන දේ කියලා දෙනවා. ඒක ඔබේ සමීප දැක්ම බවට පත් කරගන්න මේක ඊට පස්සේ කරන්න වීරිය කරන්න ඕන. දැන් වර්තමාන ස්කන්ධ පංචකයේ අනාගත හේතු ඉතුරු නොකර අවසන් කරනවා නම් ඒ භාවනා මධ්‍යස්ථානයේ නෙවෙයිද නිරෝධය දකින්නවා නෙවෙයිද? ඒ පටිච්චසමුප්පාදේ නිරෝධය දකින්නවා නෙවෙයිද? ඒ ධර්මයට පැමිණෙනවා නෙවෙයිද? එහෙනම් බුදුන් වහන්සේත් කළේ මේ ස්කන්ධ පංචකයේ තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ, තණ්හා උපාදාන භව නිරෝධයෙන් විද්‍යා විමුක්තියට සෝවාන් රහත් දක්වාමපත් වුණා. ඒ සංසුන් ස්වභාවයේ බුදුන් වහන්සේට සරියුත් හාමුදුරන්ට මට ඔබට කියලා වෙනසක් එහෙම තියෙයි කියලා හිතනවද? අර තේසං රූප සමෝ සංඛාරයන්ගේ සංසිඳුනහම තියෙන සැපය බුදුන් ධර්මයට පැමිණීම නිවීම ඔබ මොනවද හිතන් ඉන්නේ නිවන කියලා? උඩ තියෙන එකක් හරි පල්ලෙහා තියෙන එකක් හරි මරණයෙන් එහා පැත්තේ තියෙන එකක් හරි කවුරු හරි ලබා දෙන එකක් හරි කියලා. ආගතං ඉමං සද්ධම්මන්ති සද්ධර්මයට පැමිණුනහම දැන් මෙතෙන්ටපත් වෙලා බලන්න ඕන අර බාහිරෙන් එල්ල වෙන චෝදනා ඊතල ලාභාලාභ සැප දුක් නින්දාප සංසා කියන බලපෑම් මොකක්වත් මෙතෙන්ට වදින්නේ නැහැ. ඔය බුදුන් වහන්සේ අටලෝ දහමේ කල්පනා නොවුන් දෙක කියන එකේ තේරුම ඔය ධර්මයේ සරණ කරන ජීවත් වෙන පුද්ගලයාට මේවා සංකත ධර්ම වලට බෑ අසංකත ධාතුවට රිදවන්න. දැනෙන්නේ නැති වෙනවා. වදින්නේ නැති වෙනවා. වදින්නේ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් මමත්වෙන් බාර ගන්න ගියාම. මේ කරුණ වටහා ගන්න. වටහා ගැනීම තුළ ඔබට අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න තරම් මේ කරුණ අවබෝධ වෙන්න වෙනවා. 100%ක් එක දවසට කරන්න ලැබෙන්නේ නැහැ. පළවෙනි වතාවට එකක්, දවසට එකක්, දෙකක්, තුනක්. නැවත නැවතත් අර පරණ පුරුද්දෙන් පරණ පුරුද්දට අනාගතයට යන්නේ නැතුව පරණ පුරුද්ද අවසන් කරලා වර්තමාන මොහොතේ අවශේෂ නිරෝධය වෙනුවට නිරවශේෂ නිරෝධය දකින්න. දැන් පටිච්චසමුප්පාදයේ නිරෝධය දකින්නවා. එහෙනම් එතනකොට විද්‍යා විමුක්තියට මොහොතින් මොහොතපත් වෙනවා. දැන් ඔහු ධර්මයේ සරණ කරගන්න කෙනෙක්, ඔහු මාර්ගඵලලාභී කෙනෙක්. ඔබත් දහම් මැස පාදා ගන්න. තථාගතයන් වහන්සේ හෙළි කළා මේ නිරවුල් සද්ධර්මයේ තේරුම් ගත්තම වත්මන් බුදුසසුන තුල මේ නිවෙන සැනසෙන ජීවිත ඕන තරම් ඇති වේවි. ඔවුන් තමා තථාගත බුදු පියාණන් වහන්සේට සැබෑ ගෞරවය දක්වන ප්‍රතිපත්තියෙන් පුදන්නෝ. බුදුන් වහන්සේ එළි කළ ධර්මයේ සරණින් බුදුන් වහන්සේට උපහාර දක්වන්න ඔවුන් මතක තබා ගන්න. ඒ තුළ අහිංසක අවංක මිනිස්සු ඇති වෙනවා. ඔවුන්ට කවදාවත් මේ බොරු වංචාව කපටිකම මේවා කරන්න බැරුව යනවා. දුරාචාර මොකුත් කරන්න බැරුව යනවා. ඒකයි මිනිස් සමාජයක උපරිමය කියලා කියන්නේ. සත්පුරුෂ මිනිසුන්, අහිංසක මිනිසුන්, අවංක මිනිසුන් හැදෙනවා. මේ සිද්ධියේදී. මොකද ඔවුන්ට වංක වෙන්න බෑ. දහම් මැස පාදා ගනිමින් ඔබ හැම දෙනාටමත් මේ දිවයින සදහම් දීපයක් බවට පත් කිරීමට අවශ්‍ය ධර්මයේ සරණ කරගන්නා මිනිසෙක් බවට පත්වීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වේවා හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාවේ මාතෘකාව පටිච්චසමුප්පන්න ධර්මයට අනුව ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ හා ඒ නිර්වාණ අවබෝධය පිණිස කළ යුතු පිළිවෙල පැහැදිලි කර දෙන සේක්වා. මං හිතනවා මම දෙපැත්තම හොඳට පැහැදිලි කරයි කියලා. ඔබේ ඉල්ලීම මත. දායකත්වයේ දරනු ලබන්නේ මෙම උතුම් ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වයේ දරනු ලබන්නේ කුසල් ලක්ෂිත පතිරණ මහතා ඇතුළු පවුලේ සෑම දෙනා විසිනි. අරමුණු අතර කුසල් ලක්ෂිත පතිරණ මහතාගේ ජන්මදිනය වෙනුවෙන් මෙම උතුම් ධර්මදේශනය සිදු කරන ලබන අතර මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ සියලු කුසල් ශක්තියින් බලයෙන් එතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සුභ උපන් දිනයක් වේවා. චිර ජීවනයේ සැලසේවා. අපි කතා කරපු ආකාරයටම අපි කියන ආකාරයටම ඔබ මං හිතන්නේ ධර්ම දානයක් දුන්න කෙනෙක්. මේ සද්ධර්මයේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් මියගියාට පින් දෙන්න නෙමෙයි. ඒක දානෙ දීලා කරන්න ඕන දෙයක්. ධර්ම දානය උපන් දිනයක් වෙන දවසක gedara කරනවට වඩා ලෝකෙට ධර්ම දානයක් දුන්නාම කවුරු හරි වැඩක් ගන්නවා. සාවිතා උතුම් ක්‍රියාවක් වශයෙන් මම නම් අගය කරනවා මේ කටයුත්ත. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ අවබෝධයේ හේතු වේවා. පරලෝසෙපත් සියලු ඥාතීත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝසෙපත් ඥාතීන්ට උපහාරයක් වේවා. අවශ්‍යයි පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර කරගන්නට අවශ්‍ය මතුපතක් ලබාගෙන එහිදී සද්ධර්මයේ ශ්‍රවණය කර නිර්වාණ අවබෝධය ලබා ගනිත්වා. ඔබ අනුමෝදන් කරන්නා වූ පිණින් සසර දුක් ගෙවෙන්නේ නැහැ. ඒකේ පරදත් උපජීවියාගේ එතන දුක සංසිඳීමක් පමණයි. එතනින් ආපහු මෙහාට ඇවිදින් මේ පටිච්චසමුප්පාදේ නිරෝධයම දකින්න ඕන. ඔබ පැහැදිලිවයි. ඒකට කල්යාණ මිත්‍ර සේවනය ලබන්න ඕන. මිනිසත් බව ලබාගෙන අනුගමනීය ප්‍රතිපදාවකට යන්න ඕන. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුනා වූ සියලු දෙනාටත් ඔබ අප සැම සියලු දෙනාටත් සංසාර භවයෙන් මිදී
මේ භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මෙම අවබෝධය හේතු වාසනා වේවා. මමත් එසේම ප්‍රාර්ථනා කරනු ලබනවා. එහෙනම් ඔබට සුබ අපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුවය චිරජීවන සැලසේවා. ධර්මාභෝධය ලැබේවා. ශ්‍රවණය කරන්නා වූ හැම දිනාට මේ නිරෝධ ධර්මතාවය අනුගමනය කරන්නට අවශ්‍ය ධම්ම ඇත පෑදේවා. පරලොවසපත් ඥාති වර්ගයා පින් කැමති නම් අනුමෝදන් කරගෙන සැපවත් වී මතු භවක ඉපදී ත්‍රිලක්ෂණ අවබෝධයෙන් නිවන් මඟ හෙළි කරගනිත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං